शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं අතිපූජනීය කොස්වතේ අරියමල නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ උතුම් වූ බුද්ධගයා භූමියේ සිට දින 7ක් පුරා සිදු කරන ඒ උතුම් වූ ධර්ම සාකච්ඡා මණ්ඩපයේ 4 වෙනි දවසේ සවස් කාලයේ සන්ධ්‍යා කාලයේ ධර්ම සාකච්ඡාවටයි අපි දැන් මේ සෝදානම් වෙන්නේ. ඉතින් අද උදෑසන කාලයේදීත් ඒ උතුම් වූ ගාම්භීර ධර්මීය සාකච්ඡා කළා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙතෙන් පටන් මේ සන්ධ්‍යා කාලයේදීත් ඒ උතුම් වූ සද්ධර්මී ගැඹුරු තැන් ඒ පෙළදහම තුළින් අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ගවේෂණය කරන්නට. ඉතින් අපි මේ වෙලාවේදී අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අප කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් මෙතෙන් සිට ඒ උතුම් වූ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන හැටියට උන්වහන්සේට ආරාධනා කිරීමක් හැටියට අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි අපි අද දවසේ වැඩි වශයෙන් උදෑසන කාලේ චතුර් ආහාර පිළිබඳව නාම රූප ධර්මයන්ගේ සම්බන්ධතාව විශේෂ වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ නාම රූප ධර්මයන්ගේ සම්බන්ධතාව මත තමයි අපේ සංසාර ප්‍රවර්තනයේ හැම ක්‍රියාදාමයක්ම බල ගැන්වෙන්නේ. ඒ නිසාම තමයි ඒ ධර්මයට අපි මහා නිදානය කියලත් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. ඉතින් එතනදී අපි අර බීජ විඥානයේ බීජය ගැන කර්මයේ ක්ෂේත්‍රය වෙන හැටි ගැන තෘෂ්ණාව දියසීරාව වන ආකාරය ගැන කරුණු කතා කිරීමක් සිද්ධ කළා. අංගුත්තර නිකායේ තික නිපාතයේ එන සූත්‍ර දේශනාවකින් දැන් අපි ඒ කරුණටම සම්බන්ධව අපට හම්බෙනවා සූත්‍රයක් මේ සංයුත්ත නිකායේ 3 වෙනි පොතට අයිති බීජ සූත්‍රය. මේ සූත්‍රය සාකච්ඡා කිරීමත් අපට මේ ඒක තියෙනවද දන්නේ නැහනේ. මට මතක හැටියට මේක නැද්ද දන්නේ මේ මොකද මම අන්තිමටත් කොටසක් අපේ මහත්තයට දීලා ඊට පස්සේ ආයෙත් ටිකක් ගහගත්තා. ඒව දෙන්න හම්බුනේ නෑනේ. බීජ සූත්‍රේ නම් තියෙනවද? හරි. අප්පපංචම් පපංචේති කියන එකේ තියෙනවලු නේද? හරි. අර
ඒක අර සංයුත්ත නිකායේ 3 බීජ සූත්‍රනේ නේ. එහෙනම් අමුණනකොට වෙලා තියෙන දෙයක්. හරි. හරි. 96 පිට. මේ බීජ සූත්‍රයේ දැන් හම්බුණා නේ. ඒක ලොකු දෙයක්. තිබිච්ච එක. මොකද හරි අවශ්‍යම සූත්‍රයක් මේක. පංචමානි භික්කවේ බීජ ජාතානි. දැන් මේ කතා කරන්න යන්නේ ඉස්සරලාම කතා කරන්නේ මේ ලෝකයේ තියෙන මේ ශාක වලට අයත් බීජ ගැන නම් කරන්නේ. නමුත් මේ ඒක ඉදිරියට යනකොට අපට හම්බ වෙනවා අපිට උවමනා කරන කරුණු. මේ මොනවද මේ පහ? කන්ද බීජං කියලා කියන්නේ මූල බීජං කියලා කියන්නේ මුලින් පැලවෙන ඒවා තියෙනවනේ. කන්ද බීජං කියලා කියන්නේ කඳෙන් පැලවෙන ඒවා. පළු බීජං කියලා කියන්නේ පුරුක් වලින් පැලවෙන ඒවා. අග්ග බීජං කියලා කියන්නේ දල්ලෙන් පැලවෙන ඒවා. බීජ බීජං කියලා කියන්නේ ඇටෙන් පැලවෙන ඒවා. එහෙම පහක් මේ බීජ ලෝකේ තියෙනවා. ඉමානි චස්සු භික්ඛවේ ඉමානිච ආසු භික්ඛවේ පංච බීජ ජාතානි අඛණ්ඩානි අපූතීනි අවාතාත පහතානි සාරදායිනි සුඛසහිතානි පඨවීච නාස ආපෝච නාස අපිනු ඉමානි භික්ඛවේ පංච බීජ ජාතානි බුද්ධින් විරූලින් වේපුල්ලං ආපජ්ජයන්ති කියලා ප්‍රශ්නයක් අහලා බුදුහාමුදුරනේ. මහණෙනි මේ බීජ වර්ග පහ දැන් බීජ ටික කැඩිලා නැහැ. කුණු වෙලත් නැහැ. ඊළඟට වාතයෙන් අවුවෙන් වාතයෙන් මේ ඒකේට හානි වෙලත් නැහැ. ඒකේ සාරයට හානියක් වෙලත් නැහැ. දැන් ඒක හොඳින් රෝපණය කරනවා. රෝපණය කරන්න පටවීචනාස හොඳින් රෝපණය කරන්න පොළොවක් නැහැ උනාට. හොඳයි බීජ ඔක්කොම හොඳයි. නමුත් පොළොවේ නැහැ. ආපෝචනාස වතුරත් නැහැ. එහෙම වුණාම මහණෙනි මේ බීජ වැඩෙනවද? ඕකයි අහන ප්‍රශ්නේ. වැඩෙන්නේ නැහැ. නොයේ තම්බන්තේ. අන්න ඒ වගේ ඉමානි චස්ස භික්ඛවේ පංච බීජ ජාතානි ඛණ්ඩානි පූතීනි. එතකොට මේ ඊළඟට කතා කරනවා දැන් බීජ ඔක්කොම කැඩිලා කුණු වෙලා එහෙම නැත්නම් මේ වාතයෙන් අවුවේ මේ තාපයෙන් පීඩාවටපත් වෙලා ඒක දැන් සාරවත් කොටසක් නැහැ. ඒක කොහෙවත් රෝපණය කරන්නෙත් නැහැ, කරන්න පටවියකුත් නැහැ, වතුරත් නැහැ. ඉතින් මොකෝ මේ බීජ වැඩෙනවද? වැඩෙන විදියක් නැහැ. ඒක සුසුකන් තුන් පැත්තෙම නැහනේ. ඉමානි චස්සු භික්ඛවේ පංච බීජාතානි අඛණ්ඩානි. දැන් ඒවා හොඳින් තියෙනවා. අඛණ්ඩයි, කැඩිලා නැහැ, කුණු වෙලා නැහැ. ඒවා හොඳට සනීපෙට තියෙනවා. ඒවා දැන් හොඳට පොළොවේ තැම්පත් කරලා තියෙනවා. පොළොවේ ඉඳලා, පාත්‍යයක ඉඳලා. ආපෝච අස්ස වතුරක් දානවා. වතුරක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ මහණෙනි? ඒවා හොඳට වැඩෙනවද? ඒවා බන්තේ. බොහොම සරල නිදසුණක් බුදුහාඳුරු පෙන්වනවා ඉස්සලා අපේ අවබෝධය පහසු කරන්න. උපමාවක්. දැන් ඉතින් යනවා අපිට උමනා කරන එකට බුදුහාඳුරු ඊළඟට. සීයතාපි භික්ඛවේ පඨවි ධාතු එවං චතස්සෝ විඥානට්ඨිතියෝ දට්ඨබ්බ. දැන් මේ විඥානයේ පිහිටන ධර්ම හතරක් තියෙනවා. ඒ විඥානයේ පිහිටන ධර්ම හතර පඨවි ධාතුවේ කියලා දැනගන්න කියලා කියනවා. පඨවි ධාතුව කියලා. ඒ කියන්නේ පඨවි ධාතුව කියලා කියන්නේ අර උපමාවේ තියෙන පඨවි ධාතුව හා සමානයි විඥානයේ පවතින මේ ඨිති ධර්ම හතරක්. මොනවද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය. ඔය හතරේ තමයි
විඥානය හැදෙන්නේ තනි වෙන විඥානයක් හැදෙන්නේ නැහැ. එතකොට මේ ඔය හතර දැන් ස්කන්ධනේ මේ පහමනේ. මේ පංචස්කන්ධයෙන් විඥාණයට බීජය විඥාණයට මොකද ප්‍රතිෂ්ඨාව වන්නේ පඨවි ධාතුව වගේ පිහිටන්නේ. දැන් ඕනම දෙයක් දැන් අපි ජීවත් වෙන්නේ පොළොව මත. අන්න ඒ වගේ මේක හැදෙන්න දාන්න තියෙන පොළොව තමයි මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර. ඒව නැත්තම් විඥානයකට පිහිටන්න බෑ. ඒ නිසා තමයි ඔය සමහර සූත්‍රවල තියෙනවා රූප ධාතු භික්ඛවේ විඥානස්ස ඕකෝ. රූප ධාතුව විඥාණයට වාසස්ථානයයි කියලා. ඕකේ කියලා කියන්නේ වාසස්ථානය. වේදනා ධාතු විඥානඛන්දස ඕකෝ. වේදනා ධාතුව විඥානස්කන්ධයට වාසස්ථානයයි. සංඥා ධාතු විඥානඛන්දස ඕකෝ. සංඥාව විඥානයේහි පිහිටීමට වාසස්ථානයයි. ඊළඟට සංඛාර ධාතු විඥානස ඕකෝ. දැන් එතකොට තේරෙනවා මේක මහා මේ බලගත්ු දෙයක්. මේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥානේ පිහිටන්නේ. සේයතාපි භික්ඛවේ පඨවි ධාතු එවං චතස්සු විඥානට්ඨිතියෝ දට්ඨබ්බෝ. මේ විඥානට්ඨිති හතර හරියට පඨවි ධාතුව වගේ කියලා දැනගන්න කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. මේකට එන ආපෝ ධාතුව තමයි සේයතාපි භික්ඛවේ ආපෝ ධාතුව එවං නන්දි රාගෝ දට්ඨබ්බෝ. අන තෘෂ්ණාව ඊට ජලයයි කියලා දැනගන්න. සේයතාපි භික්ඛවේ පංච බීජ ජාතානි. දැන් එහි ඉන්දන බීජ වර්ග පහ එවං විඥානං දට්ඨබ්බ. විඥානං සාහාරං දට්ඨබ්බ. ඒ වගේ තමයි විඥානය. ඒ විඥාණයට ආහාර වෙනවයි කියලා දැනගන්න. එතකොට මොනවද විඥාණයට ආහාර වෙන්නේ? විඥාණයට පෝෂණයට වෙන්නේ අර ස්ථාන හතර. විඥානට්ඨිති ධර්ම හතරත් නන්දි රාගයක් තියෙනවනම් විඥානේ. දැන් මෙන්න මෙහෙම බලන්න. මම මේක මේ පෙළ ගහලා වෙනම ලියලා තියෙනවා. සීයතා වික්කවේ පඨවි ධාතු එවං චතස්සෝ විඥානට්ඨිතියෝ දට්ඨබ්බෝ. පඨවි ධාතුව යම් බඳුද ඒ විදිහට මේ විඥානයේ පිහිටන ස්ථාන හතර දත යුතුය. සීයතා වික්කවේ ආපෝ ධාතු එවං නන්දි රාගෝ දට්ඨබ්බෝ. හරියට වතුරයි වගේ කියලා හිතන්න. මොකක්ද? නන්දි රාගේ නම් තණ්හාව. සේයතාය භික්ඛවේ පංච බීජාතානි. මේ බීජ වර්ග පහක් තියෙනවානේ. ඒවම් විඥානං සාහාරං දට්ඨබ්බං. ආහාර සහිත විඥානයයි කිය දත යුතුයි. නාම රූප සහිත විඥානයක් නෙති මෙතන. ඔව් නන්දි රාගය තමයි වතුර. උපමාව තේරුම් ගන්නකො හිංසරේ පහුවෙලා හරි. රූපේ වේදනාව සංඥාව හා සංකාර කර්ම ක්ෂේත්‍රයි. මොකද කර්ම උපදින්න උතන ඔය ක්ෂේත්‍රය තමයි කර්ම ක්ෂේත්‍රය. කම්මං කෙත්තං කියන එකට විඥාන බීජේ රෝපණය වන්නේ කර්ම ක්ෂේත්‍රයේය. විඥානම් බීජං. තණ්හාව එහි වැඩිවීමට ජලයයි. තණ්හා සිනේහෝ. ඔකට කියනවා නන්දූපසේචනං කියලා. නන්දි කියලා කියන්නේ තණ්හාවට. සිංචනය කියන්නේ වතුරක් විසිනවා කියන එකනේ. තණ්හාවේ වතුර ඉහිනවා ඒකට. තණ්හාව වතුරයි. ඉතින් හැදෙනවා ගහ බීජේ.
ඊට පස්සේ දැන් අපි බලමු රූපූපයන් වික්වේ විඥානං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපාරම්මණං රූපපතිට්ඨං නන්දුපසේචනං බුද්ධින් විරූලින් වේපුල්ලං ආපෙච්ච. දැන් විඥානයේ රූපේ වෙතට එළඹුණාම උපය කියන්නේ එළඹෙනවා කියන එකනේ. රූපයට එළඹුණු විඥානය එළඹී සිටින විඥානය රූපයට එළඹී තියෙනකොට අරමුණු රූපයයි රූපේ පිහිටලා තියෙනවා නන්දුපසේචනං බුද්ධින් විරූලින් වේපුල්ලං ආපජ්ජය තෘෂ්ණා වතුරෙන් දැන් ඉතින් මේක වැඩෙනවා. ඕන් එකක් කිව්වා. වේදනූපයං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. වේදනාවටත් සමීප වෙලානේ දැන් විඥානේ තියෙන්නේ. එහෙම සිටිනකොට වේදනාව අරමුණු කරගෙන වේදනාව පිහිට කොටගෙන මොකද වෙන්නේ? නන්දි රාගය මේ එතෙන්ට සම්බන්ධ වෙනවා. ඉතින් වැඩෙනවා. තෘෂ්ණාව වැඩෙනවා. තෘෂ්ණාව නිසා විඥානය වැඩෙනවා. විඥානේ නිරෝධයටපත් වෙන්නේ. ඊළඟට වේපුල්ලං සංයූපයං වා භික්ඛවේ විඥානං තිට්ඨමාන. දැන් රූප වේදනා කියවද ඊළඟට සංඥානේ තියෙනනේ. සංඥාවට කිට්ටු වෙලා ඉන්නවා. දැන් මේ කොහොමද මේ කිට්ටු වෙලා ඉන්නේ කියේම ප්‍රශ්න ඇති. සංඥාවට දැන් ඔවා දැනගන්න ඉතින් ටික එකපාර දැනගන්න බෑ ඉතින්. සංඥාව කියන එක තමන්නේ දන්නේ තමන් දැන් මේ එක දේ පිළිබඳ තියෙන හැඳිනීමේ මට්ටමනේ. ඒ හැඳිනීම් ක්‍රමයට තමන් එක්ක කැමති නම් කැමති පැත්තේ අකමැති නම් අකමැති පැත්තේ කැමැත්තකුත් නැති අකමැත්තකුත් නැති පැත්ත නම් ඉතින් උපේක්ඛා පැත්ත. එච්චරයි. වෙනසක් නැහැ. තමන් හොඳට තේරුම් ගන්න. සංඥාවට එළඹියා මේ මහණෙනි විඥානය සිටිනකොට තිට්ඨමානං තිට්ඨේය කියන්නේ ඔය පාලි බස් වහරේ තියෙන ස්වරූප. සිංහලයේදී තිට්ඨමානං තිට්ඨේය කියන ඔක්කොම ඕනේ නැහැ. සිටිනකොට කියලා ගත්තම ඇති. සංඥාරම්මණං සංඥා පතිට්ඨිතං නන්දුපසේචනං බුද්ධින් විරූලින් වේපුල්ලං ආපජ්ජේ. එතකොට සංඥාවෙහි පිහිටියා වූ තෘෂ්ණාව වැඩිවීමට යනවා. සංඥාවේ පිහිටියා වූ තෘෂ්ණාවෙන් වැඩිවීමට යනවා. සංඛාරූපයන් භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. සංඛාර කියලා කියන්නේ අර චේතනාම තව ටිකක් බලගත් වෙලා නේ. දැන් එතකොට එහෙනම් ඒකෙනුත් අර සංස්කාරයට මේ වෙලා තියෙනකොට ඒ පිළිබඳ තණ්හාව නිසා මේක වැඩෙනවා. ඒ කියන්නේ තණ්හාව තියෙනවා නම් රූපයත් අල්ලනවා, විඳීමත් අල්ලනවා, හැඳිනීමත් අල්ලනවා, චේතනත් අල්ලනවා, සංස්කාරත් අල්ලනවා. හරි? එතකොට විඥාණය තමයි මේකේ දැන් විඥාණයට වාසස්ථාන. විඥාණය තමයි බීජේ හැටියට දැන් මෙහි රෝපණය උනේ. විඥානං බීජං කම්මං කෙත්තං. එතකොට අපිට කර්ම බිහි වෙනවා කියන එක දැන් අර අපිට කර්ම බිහි වෙනවා කියන්නේ ඔය දැන් අපි කිව්වනේ දැන් කබලීකාර ආහාර ගැන කිව්වා. ආහාරය දැන් අපිට ආහාරය ගැන උනන්දුවක් මානසිකව තියෙනවනේ. ඒ උනන්දුව නිසා මොකෝ වෙන්නේ? අපිට ඒ ආහාරය හොයන්න සිද්ධ වෙනවා. එතකොට ඒ පුංචි නිදර්ශනයක් ගත්තේ මේ පිළිබඳ මනසේ ඕනකම තියෙනව නේද? දැන් કોઈ කර්ම කියලා කියන්නේ ඉඳලා හිටලා හොඳක් ඉඳලා හිටලා නරකක් කියලා නේ හුඟ දෙනෙක් හිතන්නේ නේ. ඒ ඉඳලා හිටලා හොඳක් කරන ඒවත් කර්ම තියෙනවා. ඉඳලා හිටලා නරක වශයෙන් කරන කර්මත් තියෙනවා. අපේ මේ තණ්හා ස්වභාවය නිසා දිගින් දිගට බලගැන්වෙන කර්මත් තියෙනවා. ඉවර වෙන්නේ නැති
දැන් අපි මේ ඔය මේ අපිට තියෙනවනේ දැන් රූප බලන දැන් අපි කියමු දැන් වෙහෙස මහන්සි වෙලා හන්දෑවේ ගෙදර ඇවිල්ලා ඇඟපත හොදගෙන කැම ටිකක් කාලා ටෙලි නාට්‍යයක් බල ඉන්නවා. මේක හරි අහිංසක සිද්ධියක් නේද? කාටවත් කරදරයක් නොකරන කිසි කෙනෙකුට විපතක් කරන්න කැමති ටෙලි නාට්‍යයක් බලලා ඉන්නවා. ඉතින් ඔහොම කරලා ඉතින් එහෙම ඉන්නකොට දැන් අපිට මේ ටෙලි නාට්‍යය ඉතින් හොඳයි. ඒකේ රස විඳිනවා. ඒකේ කලාත්මකගේ බලනවා. ඉතින් ඒකේ කියන සිද්ධීන් අත්දකින්නවා රස විඳිනවා. හොඳ නාට්‍ය කියලා හිතලා දැන් මේක හරි අහිංසක සිද්ධියක්. හැබැයි ඒ වුණාට ඒ තුල අපේ තියෙන සතුට තියෙනව නේද? මේ සතුටෙන් අපිට නිදහස් වෙන්න කැමැත්තක් නැත්තම් මේ සතුටෙන් නිදහස් වීමේ අවශ්‍යතාවක් අපට ඇති වෙන්නේ නැත්තම් එය නැවත නැවතත් අපි අපේක්ෂා කරන්නේ නම් ඉතින් මොකෝ වෙන්නේ? පවතිනවා තමයි. සසර නතර වෙන්නේ නෑ. අන්න ඒකයි මේ මෙතන කියන මේ කතාව. අපේ විඥාණය හැමතිස්සෙම මොකේ. ඒ නිසා දැන් මේ දැන් මෙහෙම කියනකොට අපි ටිකක් කලබල වෙනවා, කැළඹීමටපත් වෙනවා. හරි වැඩයි මේක මිනිස්සුෙකුට කරන්න පුළුවන් වැඩක්ද කියලා. එහෙම එකක් එනවනේ. බුදුහාමුදුරුවෝ බණ අහපු දා ඉඳන් දැන් ඉතින් හම්බුනොත් කනවා නැත්තම් නිකන් ඉන්නවා කියලා ඉන්න කියලා ඕක කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ නොදන්නවා නෙමෙයි. මේවට පුහුණු වෙන්න ඕන, ටික පුහුණු වෙන්න ඕන. යම්කිසි කෙනෙක් මේ මාර්ගයේ වඩන කෙනා. දැන් අපි කියමු මෙහෙම ගෘහස්ත ගිහි ජීවිත ගත කරන අය දැන් ගිහි පින්වතුන් ඉන්න හින්දා මේ පැත්ත කියන්න එපා. මම ඉතින් එහෙදිනම් කියලා තියෙනවා. ඒ නිසා අහපු අයත් ඉන්නවා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් දැන් මේ වෙලාවෙත් කියන්න ඕන. දැන් පංචකාම ගුණය නේද? දැන් අපි මේ මූලික වශයෙන් කාම භවයෙන් මිදෙන්න දැන් පංචකාම ගුණයට තියෙන ලැබියාව තියෙනවා නම් අපි මෙහෙනේ ඉන්නේ. මෙහෙන් ඉවර වෙන්නෙම නෑනේ පංචකාම ගුණයට ලැබියාව තියෙනවා නම්. දැන් අපි කියවනේ කබලීකාර ආහාරය පිරිසිඳ දැනගත්තොත් කාම ලෝකයට යලි නොයන විදිහට සිද්ධ වෙනවා. නමුත් දැන් මේක අහපු ගමන් කරන්න බෑ. හැබැයි දැන් සමහර කෙනෙක් මහත්තයා මතක් කළා වගේ දාරුචීරිය හාමුදුරුවෝ නේද? කිව්ව ගමන් තේරුම් ගත්තා. දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤමතමත්තං කියලා කියනකොට උන්වහන්සේ තේරුම් ගත්තා. උන්වහන්සේට සිවුරක් දාගන්නවත් හම්බුන්නේ නැහැ. නමුත් 80 මහා ශ්‍රාවකින් වහන්සේලාගෙන් එක් නමක් නේද? සිවුරක් දාගන්න හම්බුනේ නැහැ. අර දර හැවේමයි හිටියේ. සිවුර හොයන්න හම්බුනේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ ශ්‍රාවකින්ට වදාළේ කොහොමද? කිසි කරදරයක් නොකළ ශ්‍රාවකයා මගේ කියලා. නේද? මට කිසි අපහසුයක් ඇති නොකරපු ශ්‍රාවකයා මේ කියලා. ඊතර මොකද උන්වහන්සේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ නේද ලැබූ අත්දැකීම් සහ ඒ පිළිබඳ දන ලද ජීවිත පරිත්‍යාගයෙන් කරන ලද ප්‍රයත්නයේ ප්‍රතිඵලය. එතකොට සම්මා දිට්ඨියට පොඩි දෙයකින් මේ භවය අර මේ පැත්තට ඇවිදලා දැන් නිකන් පොඩ්ඩක් වැහිලා තියෙන මේ වැහුම් ඇරෙන්න විතරයි තිබුණේ. බුදුරජාණන් වහන්සේ අර දහම් පදයෙන් ඒ වැස්ම විවර වුණා. උන්වහන්සේ අරහත් ඵලයේ පිහිටියා. එතන නමුත් ඕම හැමතැනම වෙන්නේ නැහැ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ගෘහස්ත ජීවිත ගත කරන විතර නෙමෙයි අපිටත්
භික්ෂු ජීවිතය ගත කළත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන එක අයිති මොනවටද? පංචකාම ගුණයට නේද? වෙන මොකේටද? රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාම ගුණය මේ තියෙන ලෝකෙක අපි ඉන්නේ. මේ මානස කයක් දරනවනම් රූප පේනවා, සද්ද ඇහෙනවා, මේක නැත්තේ නෑ. හැබැයි එකපාර මේක මිදෙන්න බෑ. අපි එහෙනම් දැන් දන්නවා මෙතන සිදුවෙන සංසිද්ධිය පටිච්චසමුප්පාද වැඩපිළිවෙල දැන් අපි සාකච්ඡා කරලා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉස්සරලා පංචකාම ගුණයම 100% කැන්සල් කරලා දාලා ලෑස්ති වෙනව නෙමෙයි. මොකද එහෙම කරන්න බෑ. ධාර්චීරි හාමුදුරන්ට වගේ උන්වහන්සේ මේ බුදුබණ අහගන්නකම් අර දරහැව හදාගෙන හරි හිටියේ මහා මේ සැපවත් ජීවිතයක් නෙවෙයිනේ ගත කළේ නේද? බුදුරජාණන් වහන්සේ අරිය පරිේෂණ සූත්‍ර දේශනාවේදී කරනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ පංචකාම ගුණය භුක්ති විඳිනවා අගතිතෝ ගිජු වෙන්නේ නැතුව, අමුච්චිතෝ මුලා වෙන්නේ නැතුව. දැන් මොකද ධර්මයේ දාන නිසා. අනජ්ජාපන්නෝ කැමති නමුත් හිතින් ගිල ගන්නෙම නැහැ. ආදීනව දස්සාවි මේකේ ආදීනව පැත්තක් තියෙනවා කියලා දැන් දන්නවා. නිස්සරණ පඤ්ඤෝ මේක අතහරින්න තියෙන දෙයක් බවක් දන්නවා. නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජතිනේ නිස්සරණ ප්‍රාඥ පරිභෝජනේ. ගෘහස්ත ජීවිතයට විතර නෙමෙයි කාම භවික සත්වයක් හැටියට අපි කාටත් මේ දැක්ම උමනා කරනවා. මේ අපි කතා කරපු දැක්ම තියෙන එක්කෙනාට තව අර සංයමය එන්නේ. සංයමයක් නේද අර ආවේ. සම්මා දිට්ඨිය පදනම් කරගත්ත නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සිටිවිලි විතර්කයන් මේ පෝෂණය වෙන කාම ව්‍යාපාද විහිංසා නෙමෙයි. නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. නෙක්ඛම්ම කියලා කියන්නේ මොකද්ද? කාමෙන් තොර වීම. හැබැයි මේ තොර වෙලා නෙමෙයි. තොර මේ කාමයේ අත්හල යුතු ධර්මයක් කියන එකේ යුක්ති සාගත භාවය දන්නවා. විසාකා මහවැසිය අවුරුදු 7 දී සෝතාපට්ටි ඵලයටපත් වී තරුණියක් හැටියට යුගදීවිට පාතැබුවේ මේ අත්හල යුතු ධර්මයක් බව නොදැන නොවේ. මොකේ ගන්න. හරියට නිකම් මේක මේ යම් තත්ත්ව සාධාරණ කරන්න කතා කරනවා වගේ කතාවක්. නමුත් ඒක නැතුව මිනිසාගේ ස්වභාවයත් එක්ක මේ ධර්මය ගලපාලන්න අමාරු වෙනවා. ඉතින් අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිපූජ්‍යති. ගතිතෝ මුච්චිතෝ අජ්ජාපන්නෝ එහෙම වාක්‍ය දාලා නැහැ ඒකනේ. අනාදීනව දස්සාවේ අනිස්සරණ පඤ්ඤෝ පරිපූජ්‍යති තමයි පුදුම් ලෝකයේ සිරිත. ඒ ලෝකේ තමයි සියලු කලබගෑනි තියෙන්නේ. ඊට පස්සේ මේ සම්මා දිට්ඨිය පදනම් කරගත්ත නෛෂ්ක්‍රම්‍ය කල්පනාවකට විකසිත වෙච්ච නෙක්ඛම් අව්‍යාපාදක අපි මෛත්‍රිය වඩන්නේ ඒකට තමයි. ව්‍යාපාද සිත කියලා කියන්නේ ව්‍යාපාදයෙන් මිදෙන්නේ මෛත්‍රී විතර්කය. විහිංසාවෙන් කරුණා චේතෝ විමුක්තිය. මෛත්‍රී චේතෝ විමුක්තියයි කරුණා චේතෝ විමුක්තියයි වැඩෙනවා. දැන් භාවනාව වැඩෙනකොට වැඩිමක් වෙනවා මෙතන. එතකොට එහෙම වෙද්දි කාමයේ පිළිබඳව තියෙන සංයමය ඇති වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ වෙනස. එහෙම නැතු 100%ක් ඒවා මේ මුල් පියවරෙන්ම අතහරින්න පුළුවන් කියන එකක් මේ මනුෂ්‍ය ස්වභාවයත් එක්ක බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයට නොගැලපෙන විදිහට ඒක කියන්නේ. අනේ නිසා තමයි මේ දහම් මගට ඉදිරි ගමනක් තියෙන. ඉදිරි ගමනක්, ඉදිරි වැඩපිළිවෙලක්, ඉදිරි දැන්
භික්ෂු දැන් අපි කියමු බද්දාලි හාමුදුරුවන්ට කබලින්කාර ආහාරය කතා කරපු හින්දා අනේ ඉතින් බද්දාලි හාමුදුරුවන්ට ඒකබත්තික වීම කියන මේ කොන්දේසිය පිළිබඳව පැහැදීමක් තිබුණේ නැහැ. උන්වහන්සේ බෑ මේ මට නම් එහෙම කරන්න බෑ කී හිටියා. නම බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී පිණ්ඩපාතේ ගිහිල්ලා දෙපාරකට වළඳන්නකෝ සහන පිළිවෙතකුත් දුන්නා. නමුත් ඒ කාර්යය උන්වහන්සේට හිතට ඒත් මදි. ඒ නිසා උන්වහන්සේ දැන් බුදුහාමුදුරුවන්ගේ කීම පිළිගත්තේ නැතුව ඉන්න නිසා ටිකක් පිරිස අතරට යන්න දැන් පසුබෑමයි. බුදුහාමුදුරුවෝ ඉදිරියට යන්න පසුබෑමයි. හාමුදුරුවෝ කිව්වා දැන් ඔහොම ඉන්න එපා. බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න දැන් අලුත් සිවුර හරිගස්සමින් තියෙන්නේ. ওই සිවුරේ වැඩ ඉවරන ගමන් උන්වහන්සේ චාරිකාවේ වඩිනවා. කවදා හම්බ වේද දන්නේ නැහැ. එතකොට ඒක ඇත්ත තමයි කියලා වහා ගිහින් බුදුහාමුදුරන් වහන්සේ කමා කරගෙන ආපත්‍ය. බුද්ධි හේසා බද්දාලි අරියස්ස විනේ අච්ඡයන් අච්ඡේතෝ දිස්සෝ යතහ ධම්මං යතහ ධම්මං පටිකරෝති කියලා. මේ ආර්ය විනේහි අච්ඡය කියන්නේ අර වරද හැටියට දේශනා කරනවා කියලා කියන්නේ විවෘත කරනවා. තමන් වහන්සේගේ කල්යාණ මිත්‍රයන්ට ඒක විවෘත කරනවා. ඒකම තමයි මේ ශාසනයේ අභිවෘද්ධිය කියලා වදාළේ. ප්‍රමාදයට වැටෙන අවස්ථා සහිත ලෝකෙක අපි ඉන්නේ. දැන් අපි කියමු සෝතාපන්න පුද්ගලයෙකු ප්‍රමාදයට වැටෙන්නේ නැද්ද? දැන් නන්දිය කියන ශාක්‍ය පුත්‍රයා මේ ගැන බුදුහාමුදුරන් වහන්සේගෙන් අහනවා. දැන් මට මේවා කියන්න ගියාම මේ මූලාශ්‍ර තමන් අතට නැති කේවල් මට කියවෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. නන්දිය ශාක්‍යයා බුදුහාමුදුරන් වහන්සේගෙන් අහනවා ඔය සෝතාපට්ටි අංග 4ක් තියෙනවානේ. බුද්ධේ අවිච්ඡප්පසාද, ධම්මේ අවිච්ඡප්පසාද, සංඝේ අවිච්ඡප්පසාද, ආර්යකාන්ත සීල. කොහොම හරි මේ එතන තියෙන්නේ නෑ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ මොනක්වත් නැති. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පොඩ්ඩක්වත් නැති ආර්ය ශ්‍රාවකයෙක් මේ ප්‍රමාද විහරණයට වැටෙනවද කියලා යහැවි. ප්‍රශ්නේ වැරදි. මොකද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියෙන්න ඕන ආර්ය ශ්‍රාවකෙක් වෙන්න. ඒ නිසා මේ ඔය කාරණේ ඔය කියප එක වැරදි. සබ්බේන සබ්බන් සබ්බේන සබ්බතා සබ්බන් ඔය කියන ඉන්ද්‍රිය පහ හැම ආයුරින්ම කෙනෙකුට නැත්තම් බාහිරෝ පුතුජන පක්ඛීටිතෝති වදාමි කියලා බුදුහාරෝ දේශනා කරනවා. එහෙම සඳහන් කළා. නමුත් ආර්ය ශ්‍රාවකයාට ප්‍රමාද විහරණයක් වෙනවයි කියලාත් වදාලා. ඒ කියන්නේ මේ ඒ ආර්ය ශ්‍රාවකයා බුද්ධේ අවිච්ඡප්පසාදේ ප්‍රසාදේන සන්තුට්ඨෝ, ධම්මේ අවිච්ඡප්පසාදේන සන්තුට්ඨෝ, සංඝේ අවිච්ඡප්පසාදේන සන්තුට්ඨෝ, අරියකන්තේ සීලේහි සන්තුට්ඨෝ න උත්තරින් වායමති. ඔය කියන සෝතාපට්ටි අංග 4න් යුක්තයි. නමුත් මතු වෑයමකට එන්නේ නැහැ. ඒකම තව දෙයක් සිදු වෙනවා. දිවා විවේකාය රත්තිම් පටිසල්ලානාය කියලා අර විවේකය අනුභව කරන්නේ. ඒ නිසා විවේක අනුපන සමාධි ගුණය පිරිහෙනවා. සමාධි ගුණය පිරිනොන අසමාහිතෝසෝ දුක්ඛං විහෙරති කියලා කිව්වා. එයාට දුකෙන් දැන් වෙන අනිත් අය වගේම අපහසුකම් වල ඉන්නවා. හොඳට ඇතුළත ධර්මයේ තියෙනවා. නමුත් ව්‍යවහාරික ජීවිතයට අහු වෙලා ඕවත් කියන්න තියෙන දේවල් මේ ඔක්කොම මේක ලියන්නත් බෑ, මතකෙට එන්නෙත් නෑ. හින් සැරේ ඔය එක සැරේක ඉතින් ඔක්කොම කියලා ඉවර කරන්න බෑ. තමන් දැනගන්න ඊට පස්සේ ඉතින් හොයාගන්න මටවත් බෑ ඉතින්. ඔය සෝතාපට්ටි සංයුත්තේ නන්දිය ශාක්‍යයාගේ පිළිබඳ ප්‍රවෘත්තියක්
ඔය කිව්වේ. එතකොට තේරෙනව නේද මේ මනුෂ්‍ය ජීවිතේ බුදුහාමුදුරන් වහන්සේ දැක්ක ප්‍රමාදයටපත් වෙන්න ඉඩ තියෙන ලෝකයක සද්ධර්ම මාර්ගයේ මේ පුද්ගලයාට හඳුන්වලා දෙන්නේ කොහොමද කියන එක දැනගෙනයි උන්වහන්සේ කටයුතු කළේ. ඒකයි තියෙන විශේෂතාව. ඒකයි මේ බුදුදහමේ තියෙන විශේෂතාව. ඉතින් මේ අපි අර කතා කරගෙන ආවේ බීජ සූත්‍රයනේ. යෝ භික්ඛවේ ඒවං වදෙය්‍ය. දැන් ඉතින් මේ දැන් මොනවෙන්ද වැඩෙන්නේ මේ නිතරම විඥාණයට මේ විඥාණය නැමැති බීජයට පටවිය වන්නේ රූප වේදනා සංඥා සංඛාර. වතුර වන්නේ තණ්හාව. ඉතින් ওই තියෙන සම්බන්ධතාවක් තියෙනවා. ඕක තමයි මේ සූත්‍රයේ ඔය කතා කරේ. ස්වාමීන් වහන්සේ විනාඩියකට අවසර. දැන් මේක පැහැදිලි කරලා මම මෙතනින් ගිහපුවාම ලේසි නිසායි මේ කාරණාවන්නේ. දැන් ඔතනම නේද ස්වාමීන් වහන්සේ අපි කතා කරපු නාම රූප විඥාන කියන එකම මේ ස්කන්ධ පැත්තෙන් නේද මේ කතා කරන්නේ. දැන් ස්කන්ධ පැත්තෙන් කතා කළේ ඔය විඥාන නාම රූප කියන්නේ එහි මුලනේ. කර්ම වටිනාකමක් නොදුන්න මුල තමයි විඥාන නාම රූප සම්බන්ධතාව. හරි? තණ්හාවෙන් උපාදානයෙන් ගිය ගමන තමයි උපාදාන ස්කන්ධ වීම ගැන. වේදනාවෙන් තණ්හාවට ගියා තණ්හාවෙන් උපාදානයට ගියා. අන්න උපාදාන ස්කන්ධ. එහෙනම් නාම රූප ගැන කතා කරන්නේ නිකන් නෙවෙයි. මේ උපාදාන ස්කන්ධ වෙන්නේ එතන ඒකම තමයි. දැන් විඥාණය නාම රූපයෙන් වෙන් කරලායි කතා කරලා තියෙන සූත්‍ර දේශනාවල. ඒ වගේම මෙතනත් බලන්න විඥාණය වෙනමත් අනික් හතරේ විඥානයේ පිහිටන ධර්ම හැටියට දාලා තියෙනවා බුදුහාමුදුරුවෝ. මේක මෙතන විතර නෙවෙයි තව ඒකට මූලාශ්‍ර ඕන තරම් අපේ පෙළ සාහිත්‍ය හම්බ වෙනවා. දැන් එතකොට තේරුම් ගන්න ඕන මේක ඊළඟ තැන යෝ භික්ඛවේ ඒවං වදෙය්‍ය. මෙහෙමනම් తত্ত্বය කවුරු හරි මෙන්න මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? අහමඤ්ඤත්‍ර රූපා. මම ඔය කියන රූපේ පැත්තකට දාලා අඤ්ඤත්‍ර වේදනා ඔය කියන වේදනාවත් අහකට දාලා ඔය කියන සංඥාවත් අහකට දාලා අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංඛාරය ඔය සංඛාරකගේ කතා කරපුවත් අයින් කරලා දාලා විඥානස්ස ආගතින් වා ගතින් වා චුතින් වා උප්පජ්ජින් වා බුද්ධින් වා විරුල්හින් වා වේපුල්ලං වා පඤ්ඤපෙස්සාමීති. දැන් මේ කියන්නේ මොකද? රූපයක් නැතුව වේදනාවක් නැතුව සංඥා නැතුව සංඛාර නැතුව විඥානෙහි ඒමක් යාමක් චුතියක් උප්පත්තියක් වැඩිමක් මේ විපුලත්වයක් පනවමි කියලා හිතන් කවුරු හරි කියනවා නම් නේතන්ටානං විජ්ජති ඒක කවදාවත් වෙන්නේ නැති වැඩ. ඒ කියන්නේ ඔය හතර නැතුව විඥාණය ලැබෙන්නේ නැහැ. සපත කරලා බුදුහාඳුරු තීන්දුව වාක්‍යයක් සූත්‍රයේ දීලා. රූප ධාතුයාකෝ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. රාගස පහන වොච්චිච්චතා රම්මණං පතිට්ඨා විඥානසන හෝති. රූප ධාතුවේහි යම් කිසි කෙනෙකුගේ රාගය ප්‍රහීන වුණා නම් ඒ රාගය ප්‍රහීන වීමෙන් වොච්චිච්චතා අරමුණු සිඳිලා යනවා රූප ධාතුව පිළිබඳ. ඒ නිසා පතිට්ඨා විඥානසන හෝති. විඥාණයට එහි ප්‍රතිෂ්ඨාවක් නැහැ. වේදනා ධාතුයා කෝ භික්ඛවේ භික්ඛුණු අර කියපු විදිහට මේ වාක්‍යය තියෙන ඔය පෙయ్యාලන් දාලා කෙටි කරලා තියෙන. ටයිප් කරන්නම බැරි හින්දා ඇඟිලිත් රිදෙනවා මගේ. ඇඟිලිත් තිරි වැටෙනවා මගේ. ඒ හින්දා වේදනා ධාතුයා භික්ඛවේ භික්ඛුණෝ වේදනා ධාතුය එහි වේදනා ඒ කියන්නේ ওই ධාතු කියන වචනේ ඉතින් කියන්නේ වේදනා කියන ස්වභාවය කියන එකනේ. ඒ මොකද්ද මේ ධාතු කියලා කියන්නේ ඇයි කියලා හැම බය වෙන්න එපා නේද? වේදනාවේහි රාගේ යම්කිසි කෙනෙකුට වින්දනයේහි රාගේ ප්‍රහීන නම් එතන විඥානේ පිහිටන්නේ නැහැ. සංඥාවන්ගේ රාගේ ප්‍රහීන නම් එහි විඥානය පිහිටන්නේ නැහැ. සංස්කාර චේතනා වල රාගේ ප්‍රහීන නම් එහි විඥානය පිහිටන්නේ නැහැ. කෙටියෙන් ඕම් කිව්වා තද පතිට්ඨිතං විඥානං විරුල්හං.
එසේ නොපිහිටියා වූ විඥාණය අවිරුල්ලං නොවැඩෙන්නේ අනபிසංකච්ච අන්න වචනයක් ආවා. අபிසංස්කරණය නොකොට අනபிසංකච්ච චේතනාමය අபிසංස්කරණයක් නැත්තම් මුකුත් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඒක තමයි අපිට වෙන්නේ බෑ. නමුත් බුදුහාමුදුරන් වහන්සේ වදාළ ධර්මය අපට පැහැදිලි කරගන්න එපා නේද? අනபிසංකච්ච විමුක්තං චේතනාමය අபிසංස්කරණය නැත්තම් සිත විමුක්තයි. විමුක්තත්ථිතං විමුක්ත සිත ස්ථාරයි ඨිතයි. ඨිතත්තා සන්තුසිතත්තං කොහෙවත් දැන් චලනය වෙන්නේ නැහැ. ඨිතං කියන්නේ ඒකයි. චලනය නොවන බැවින් හරි සන්තුසිතත්තං. සන්තුසිත තුසිත කියන්නේ සතුට කියන එක. ආධ්‍යාත්මික සංසිඳීමේ සහනය දැන් තියෙනවා. සන්තුසිතත්තන්ට පරිතස්සේ ආධ්‍යාත්මික සහනය ඇති තැන තැති ගැනීම නැත. අපරිතත්සං තැති ගැනීම නොවන්නේ පච්චත්තං ඒව පරිනිබ්බායති. ප්‍රත්‍යාත්ම වශයෙන්ම පිරිනිවේ. ඒ කියන්නේ තෙමේම පිරිනිවේ කියන එකයි. ඒ කියන්නේ විඥානය නිරුද්ධ වෙනවා. කීනා ජාති ක්ෂය විය. වසිතම් බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාව වැසනීම කරන ලදී. කතං කරණියං කලයුත්ත කරන ලදී. නාපරං ඉත්තත් ආයති පජානාති. තවදුරටත් ඒ උදෙසා කරන්න දෙයක් නිවන උදෙසා කරන්න දෙයක් නැහැ. මේ ධර්ම මේ ආකාරයෙන් අපි තේරුම් ගන්නවා නම් මේ වෙලාවේ නිවන් දැක ගන්න තමයි බැරි වුණත් දාරුචීරිය හාමුදුරුවෝ වගේ පස්සේ හරි පුළුවන් ඈ. හරි. ඉතින් දැන් ඔන්න ඔය විදිහට මේකේ මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය වේදනා තණ්හා උපාදාන ඔස්සේ උපාදාන ස්කන්ධයට වෙන ආකාරයක් පිළිබඳව මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන දේවල් අපි තේරුම් අරගන්නකොට තේරෙනවා එහෙනම් මේ ලෝක විනාශය වුණත් මේ වැඩේ අවබෝධ කරගත්තේ නැත්නම් මේ සිත විමුක්තියටපත් වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ මුල් ගද්දුලබද්ද සූත්‍රයේ. ඔය ගද්දුලබද්ද සූත්‍ර වලටත් මුලින් ඒක මම හිතන්නේ ඔය සටහන් වල නැහැ. මම ඕනනම් ඒකත් කියන්නම්. අනවතක් ගෝයම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේක කිව්වද මම කලින්? මුල් කෙලවර පෙනෙන්නේ නැහැ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවන. හෝති කෝසෝ සමයෝ යං මහා සමුද්දෝ උස්සූසති. යම් කාලයක් තියෙනවා මේ මහා සමුද්‍රය වියලී යනවා. සත්තු සූර්යෝග්ගමන සූත්‍රයේ තියෙන නේම නභවති දැන් මූද නැහැ. නත්වේවාහම් බික්කවේ අවිජ්ජා නීවරණ ඒක විනාශ වුණාට අවිද්‍යා නීවරණයන්ගෙන් ආවරණය වුණු තණ්හා සංයෝජනෙන් බැඳුණු සංසාර සැරිසරන මේ සත්‍යයේ දුක කෙලවර වෙයි කියලා හිතන්න එපා. මූදත් වේවුලානේ දැන් අපිට ප්‍රශ්නයක් නෑ අපිට 아무තෙන් නිවන් දකින්න දැන අපිත් ඉවර වෙයි කියලා. එහෙම ගන්නෑ. කොහේ හරි නාම රූපමවල අල්ලගෙන ඉඳී. හෝති කෝසෝ සමයෝ සිනේරු පබ්බත රාජා උඩ්ඩයති. සිනේරු පර්වතය කියන එක මේ මොකද්ද කියන්න අපිට තේරුමක් නෑ. ඒක මම හිතන්නේ බුදුහාරෝ දන්නවා. මං අහලා තියෙන හැටියට මේ ඕක මේ ඇහැට පේන පර්වතයක් නෙමෙයි. මේ පෘථුවියේ කේන්ද්‍රීය ශක්තිය කරලා තියෙන මොකද්ද ක්‍රියාකාරීත්වයක් කියලා. ඒකද හිමාලයේ කඳු වැටියේ තියෙන එකද මම දන්නේ නැහැ. නමුත් සිනේරු පබ්බත රාජා උඩ්ඩයති. දැවි හලුවේ යනවා. විනාශ වෙනවා යම් අවස්ථාවක. නමුත්
මේ තණ්හාව නම් ඉවර වෙන්නේ නැහැ, දුක ඉවර වෙන්නේ නැහැ ප්‍රතිපදාව වැඩි වෙන්නේ නැත්තම්. ඊළඟට හෝතිකෝසෝ සමයෝ යම් මහා පටවි උඩයි මේ මහා පොළවත් අලුත් නැති වෙන්න, දැලිත් නැති වෙන්න විනාශ වෙනවලු. එතකොට අපි මේ හදාගත්ත මේ සියලුම කාම ලෝකයට ඈත් වූ අලුත් සයන්ටිෆික් සැරසිලි ඔක්කොම ටික ඉවරයි. බොහොම අමාරුවෙන් මුදල් ප්‍රතිපාදනය කරලා හදන සුපර් හයිවේස් අනිත්‍යතාවය එහෙම තියෙනවා. ද්‍රව්‍යාත්මක ලෝකයේ අනිත්‍යතාව දකිනවා බුදුහාරා. ඒක නෑ කියන්නේ. නමුත් දැකිය යුතු එකක් තියෙනවා මහණෙනි. ඒ තමයි විඥාන නාම රූප වේදනා තණ්හා උපාදාන ඔස්සේ යන මේ වැඩපිළිවෙල. ඒකනම් ඔය කොච්චර ලෝකේ විනාශ වුණත් විනාශ වෙන්නේ නෑ. විනාශ වෙන්න නම් ඒකට ප්‍රතිපදාවේ නියැලෙන්න ඕන. සීයතා බික්කවේසා ගද්දුල බද්දෝ දල්හි කීලේවා තම්බේවා උපනිබද්දෝ තමේව කීලන් තම්බං අනුපරිවාන්තා. අර කලින් කිව්වා වගේම සුනකයා කණුවක බැඳලා තියෙනවා. එයා ඒ කණුව වටේම කැරකෙන්නාසේ ඒව මේව කෝ බික්කවේ සුතවා අසුතවා පුතුජනෝ. අන්න ඒ පරිද්දෙන් අශ්‍රතවත් පුතජන පුද්ගලයා අරියාණං අදස්සාවි ආර්ය නොදකින්නේ අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මෙහි අදක්ෂ වූයේ අරිය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මෙහි නොහික්මුනේ සත්පුරිසාණං අදස්සාවි සත්පුරුෂයන් නොදකින්නේ සත්පුරිස ධම්මස්ස අකෝවිදෝ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූයේ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධම්මේ නොහික්මුනේ රූපං අත්තතෝ සමනුපස්සති රූපේ තමයයි දකි. ඕන් දැන් අපිට සංසාරේ වෙච්ච වැඩේ. රූපවන්තං වාත්තාන ආත්මේ රූප සහිතයි මම රූපේ සහිතයි කියලා දකිනවා. අත්තනිවා රූපං මා තුල රූපේ වෙයි කියලා දකිනවා. රූපස්මින් වා අත්තාන රූපේහි මම ඉන්නවයි කියලා දකිනවා. වේදනාව ගැනත් එහෙම හිතන හතර ආකාරයකින්. සංඥා පැත්තෙනුත් එතකොට වේදනං අත්තතෝ සමනුපස්සති වේදනාව තමා වශයෙන් දකිනවා. වේදනාවෙහි එතකොට වේදනා තමා වේදනා සහිතයි කියලා දකිනවා. වේදනාවෙහි තමයි කියලා දකිනවා. තමා තුළ වේදනාව ඇතයි කියලා දකිනවා. ওই විදිහට සංඥාවත් ඉතින් මේක මේ හතර ආකාරයෙන් 4 5 20යි. ඔන්න ඔකට කියනවා 20 වැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා. සෝ රූපං අනුපරිදාවං අනුපරිවත්තං වේදනා අනුපරිදාව. දැන් ඒ පුද්ගලයා අසුතවත් පුද්ගලයා රූපේ වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන ඒවායේ අනුවම දුවන්නේ අනුවම ගමන් කරන්නේ න පරිමුච්ඡති රූපම්මා. ඒක අනුවම ගමන් කරන්නේ න රූපෙන් මිදෙන්නෙත් නැහැ, වේදනාවෙන් මිදෙන්නෙත් නැහැ, සංඥාවෙන් මිදෙන්නෙත් නැහැ, සංඛාරයෙන් මිදෙන්නෙත් නැහැ, විඥාණයෙන් මිදෙන්නෙත් නැහැ. එහෙනම් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස්සලෙ මිදෙන්නේ නැහැ. න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. දුකෙන් නොමිදේයයි මම කියමි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. දැන් එහෙනම් මම මේ මොහොතේ අවධානය යොමු කරන්න පටන් ගත්තේ දැන් විඥාන ඇතිනේ. මේ විඥානය නාම රූප මවන්නේ පස්සේ ප්‍රත්‍යයෙන් කියලා තියෙනවනේ. දැන් පස්සයට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන විග්‍රහ විවරණ අපි හඳුනා ගන්න ඕන. බර වැඩිද මන්ද කරන්න දෙයක් නැහැ. කතා කරනවා නම් කළ යුතු ටිකයි මේ තියෙන්නේ. බොහොම ඈතිනුත් දෙන්නෙක් කොහෙද ඊයේ ඇවිල්ලා ඉන්න මේ අම්මයි නේද? පහු වෙලානේ. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं